සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. අද අප්‍රේල් මාසයේ 2 වෙනිදා. අපි අපේ ජීවිතවල කුමන හෝ ආකාරයක ගැටලුවක් ආවහම ඒවා විසඳා ගැනීමට විවිධ වූ ප්‍රයත්නයන් දරනවා. හැබැයි අපි දරනු ලබන ප්‍රයත්නය නිවැරදි ප්‍රයත්නයක් බවට පත්වන්නට නම් ප්‍රශ්නය ගැටලුව නිවැරදිව හඳුනාගත යුතුයි. උතුම් නිර්වාණය කරා යන ගමනේදීත් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම කරුණු නිවැරදි ලෙස මනාකොට ග්‍රහණය කරගත යුතුයි. ඒ සඳහායි දිනපතා නිවන් මඟ ධර්මානුශාසනාව තුළින් ඔබට අවශ්‍ය කරන මඟ පෙන්වීම සලසා දෙන්නේ. නමස්කාර පූර්වකව අද දවසේදීත් ආරාධනා කළා නිවන් මඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට. වැඩමවා වදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුට තුඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. එසේනම් අපගේ නායක ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ධර්මස්වයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාර කියන තුන්වතාවක්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්ති. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා.
නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති තී. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය ඉතාමත් නිවැරදි කර ගැනීම සඳහා අපි නිබඳව නිරතුරුව නොයෙකුත් ආකාරයේ වැඩ කටයුතු වල යෙදෙනවා. කවුරුත් දන්නවා අපේ ජීවිතය ඉතා සුරක්ෂිත කරගත යුතුව තියෙන්නේ මේ සසර ජීවිතයේ ඉතාම භයානක තත්ත්වයක් තියෙන නිසාවෙන්. සසර ජීවිතය ඉතාමත්ම භයානක තත්ත්වයක් තියෙන නිසාවෙන්. අපි හැම වෙලාවකම වගේ ඒ ගැන විශාල සැලකිල්ලක් යොදන්නට ඕනේ. එහෙම නොවුනහොත් අපේ ජීවිතය නිවැරදි කරගන්න, සසර ජීවිතය සුරක්ෂිත කරගන්න බැරි වෙන තත්ත්වයටම පත් වෙනවා. එහෙම වුණොත් ලොකු අපහසුතාවයක්, ලොකු කරදරකාරී තත්ත්වයකට පත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ මොකද අපේ හිත පාලනය කරගත්තේ නැත්නම් නොයෙකුත් වැරදි සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වැරදි නිසාවෙන් නොයෙකුත් ආකාරයේ විපාක විඳින්න සිද්ධ වෙනකොට සමහර තිරිසන් ආදී භවවලට වැටුනහම ඒවයින් නැවත මනුස්ස භාවයක් ලබා ගැනීම කියන එක ලේසිසි පහසු වෙන්නේ නැහැ. ලැබිලා තියෙන මනුස්ස භවය කොයි මොහොතක ගිලිහිලා යයිද කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. අපි ඒ ගැන ඊටාම දැඩි ප්‍රතිපත්තියකට එන්නට ඕනේ. අපේ පින්වත්නි, ඒ පිළිබඳව අපි හැම නිමේෂයකම වගේ අපේ පැත්තෙන් කළ යුතු දේවල් මොනවද කියලා බලලා ඒවා සිද්ධ කරන්නටම ඕනේ. මේ තියෙන තත්ත්වයන් යටතේ ජීවිතය සුරක්ෂිත කර ගැනීම සඳහා අතිමහත් වූ කැපකිරීමක් කරේ නැත්තම් මේ තියෙන තත්ත්වයන් යටතේ කියලා කියන්නේ මනුස්ස ජීවිතයක් ලැබිලා, එතකොට ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් ලැබිලා, කල්යාණ මිත්‍රයන් හම්බෙලා, බුද්ධෝත්පාද කාලයක ඉපදිලා, ඒ ඔක්කොම එකතු වෙලා තියෙන ක්ෂණ සම්පත්තියක්. මේ ෂණය ඊ타මත්ම යහපත් ක්ෂණයක් බවට පත් වෙලා තියෙද්දී මරණකොට දාලා යන්න තියෙන දේවල් ගැනම හිත ඉඳීමෙන් කිසිදු පළක් වෙන්නේ නැහැ. කොහොම නමුත් කමක් නැහැ. අපි කිය යුතු දෙයක් තියෙනවා. අහලා බලන්න තමන්ගේම හිතෙන් මේ දිනවල අපි ඊටාම සත්‍යවාදීව තමන් දෙස හැරිලා බලන්නට කියන තත්ත්වයත් එක්ක උත්සාහ කරනවා චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගන්න. අපි ඒ ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා තමන්ගේ තියෙනා වූ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අන්න ඒ අඩුපාඩුව තමන්ගේ පැත්තෙන් නිවැරදි කරගන්න තමයි හැම නිමේෂයකම උත්සාහ දරන්නේ. ඉතින් බලන්න මොහොතකට හිතලා කොයි විදිහටද අපි අපේ මේ ජීවිතය ඊටාම සුවදායී තත්යකට පත් කරගන්නේ කියලා. ඊටාම සුවදායී තත්යකට පත් කරගන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතයේ නැවත වතාවක් හිත කොයි විදිහකින් හරි අපේ පැත්තෙන් කරන්න ඕන දේවල් පිළිබඳව, ඒ කියන්නේ මේ කියන සුවදායක තත්වයට පත් වෙන්නට කළ යුතු දේවල් පිළිබඳව සිතමින් සිද්ධ කරන්නට ඕනේ. කොහොම හරි මේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා කොයි විදිහකින් හරි. ඇයි ඒකාග්‍රතාවයේ තියෙන වටිනාකම කියන එක තේරුම් අරගෙන විවේකයක් නැති බව අපි තේරුම් ගන්න ඕන පින්නත්. හැම වෙලේම යමක් හොයනවා. හැම වෙලේම මේ හිත යමක් හොයනවා. බලන්න උදෑසන නැගිට වෙලාව ඉඳන් රාත්‍රියේ නිදා ගන්න මොහොත දක්වා මේ හිත විමසිල්ලෙන් ඉන්නේ. විමසිල්ලෙන් කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශ, කැමති ධම්ම කියන දේවල් ලබා දෙන මේ
දේවල් ටිකක් හොයනවා මොනවා හරි ජීවී අජීවී වස්තුන් හොයමින් ඉන්නවා හොයන්නේ නැති නිමේෂයක් නැති තරම්. ඉතින් ඒක හින්දා ඒවත් එක්ක ඒවා නොලැබෙයිදෝ කියන ලබා ගන්නට බැරි වෙයි කියලා කියන රත්වීම ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි ලැබිච්ච දේවල් නැති වෙයි කියලා කියන බය නිසා ඇති වෙන රත්වීමක් තියෙනවා. කොහොමත් ඇතුලාන්ත රත් වෙන ස්වභාවයක්, දැවෙන ස්වභාවයක්, පිච්චෙන ස්වභාවයක් අපේ තුල තියෙනවා පින්නත්නි. ඇතුලාන්තයේ රත් වෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයන් අපේ තුල තියෙන බව අපි ඊටාම හොඳින් දැනගත යුතුයි. මේ කියන වැඩපිළිවෙල අපි හරියටම තේරුම් ගන්නට ඕනේ අපේ පින්නත්නි. ලොකු ගැටලුකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රත්තිරි දැවිලි ඇති වෙන්නේ අපිට ආරාධනා කරලා නෙවෙයි. අපේ චිත්තසංතානයේ වෙහෙස ඇති වෙලා තියෙනවා. බොහෝම මහන්සි. මොකද මේ අරමුණු හොයලා සිතට සතුට උපදවා ගන්න අවශ්‍ය කරන අරමුණු හොයනවා. මේක මෙහෙම කිව්වට මදි. පුළුවන් ද බලන්න හුඟක් අයට තමන්ගේ දුරකථනයෙන් අයින් වෙන්න. ඇයි බැරි කියලා හිතන්න. ඇයි බැරි? පුළුවන් ද තමන් කැමති කෑමක් බඩගිනි නැති වෙලාවක සමහර විට අගුණයි. ඒ කියන්නේ තමන්ගේ ශාරීරිකව තියෙන ගැටලු තියෙනවා මොනවා හරි. එහෙම තියෙද්දී ඒක ගුණ නැහැ. ඒ කෑම තමන්ට කරදරකාරී තත්ත්වයන් උදා කරන ආහාරයක්. ඒක බඩගිනි වෙලාවකත් නෙවෙයි. නමුත් නවත්ත ගන්න පුළුවන් ද කන එක. ඉතින් මේ වගේ දේවල් හිතලා බලනකොට අපිට වැටහෙනවා ඇයි ඒ නවත්තන්න බැරි කිව්වහම හුඟක් වෙලාවට අපි කියන්නේ ආසාවන් හින්දා කියලා. එතකොට ඒ ආසාවන් නිසා අපිට හැම වෙලාවකම වගේ මේ ආසාවන් නිසා ඇතිවෙන තත්ත්වය පාලනය කරගත්තේ නැත්තම් හැමදාමත් රත්වීම්, දැවීම්, පිච්චීම් ඇති වෙනවා. ඒවා නිසා අපිට සිද්ධ වෙනවා. හරියට වේවැලෙන් ගුටි කන හරකට වගේ. එයාට හරි වෙහෙසයි. හරීම වෙහෙසයි. අපිට එයා දැක්කම හරියට දුක හිතෙනවා. මොකද එයාට වෙහෙස වුණාට එයාට නවතින්න බෑ. විවේක ගන්න බෑ. පිටිපස්සෙන් එයාට තද්ද බල ප්‍රහාර එල්ල වෙනවා. ඒ ප්‍රහාර එල්ල වෙන එක නවතින්න නම් අනිවාර්යෙන් එයා දුවන්න ඕනේ. කරත්තෙත් ඇදගෙන බරත් ඇදගෙන දුවන්න ඕනේ. ඉතින් ඒ බරත් ඇදගෙන දුවනකොට වේගය යන්තම් අඩු වුණොත් නැවතුනොත් හොඳටම ගුටි කන්න වෙනවා. නැත්තම් වලිගේ අල්ල නවනවා. ඒ වගේ නොයෙකුත් වද හිංසා කරනවා. ඒ වගේ තමයි පින්නත්නි අපේ ජීවිතය. අපේ ජීවිතය ගත්තාම අපිට නවතින්න බෑ. වේගෙන් දුවන්න ඕනේ. වේගෙන් දුවන්න ඕනේ. ඇයි ඒ? නැත්තම් කස පහර ලැබෙනවා වගේ අපේ හිත රිදෙනවා. ඒක හරකෙක් පීඩා විඳින කස පහර නැත්තම් වේවැල් පහර කෙවිටින් ලැබෙන රිදීමට වඩා රිදීමක් වෙන්නත්. ඒක බොහොම අමාරු එකක්. කායික රිදීමට වැඩිය මානසික රිදීම අමාරුයි. Tamanට යම්කිසි දෙයක් ගැන ආසාවක් ඉපදුනහම ඒ ආසාව නිසා ඒකට අදාළ දේ හොයාගන්න තුරු රිදෙනවා. හොයාගත්තට පස්සෙත් අපි ඒ පිළිබඳව උනන්දු විය යුතුව තියෙනවා. ඒක ඒ අරමුණ නැති වෙන්නට නොදී තියාගන්න, රැකගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් මේවා කරේ නැත්තම් මේ උත්සාහය අරන් රැකගත්තේ නැත්තම් නැවත නැවත දකින්නට අපි දන්නවා එක දෙයක් දිහා බලාගෙන ඉන්න බෑ. අපිටත් එපා වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දේත් වෙනස් වෙනවා. එහෙම එක තැනකටම වෙලා ඉන්න බෑනේ. නමුත් හැබැයි කොයි වෙලාවක හරි නැවත වතාවක් අපිට හම්බුනොත් එහෙම ඒ වස්තුව කොයි වෙලාවක හරි අපි බලාපොරොත්තු වෙන ඊට පස්සේ නැවත වතාවක් ඕන වෙනවා, නැවත වතාවක් ඕන වෙනවා, නැවත වතාවක් ඕන වෙනවා. මේක ඉවරක් වෙන්නේ නැහැ. ඇයි නැවත වතාවක් ඕන වෙන්නේ? හම්බුනාට පස්සේ ඇති වුණාට ඒ කියන්නේ අරමුණ අපේ ඇහැ කන නාසය දිව ශරීරයට ලැබුණාට පස්සේ ඒක අපිට ඇති වුණාට ඒ වෙලාවේ නැවත ඉල්ලනවා. ඒ කියන්නේ අපිට නවතින්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිතට විවේකයක් දෙන්නේ නැහැ. විවේකයක් දෙන්නේ නැහැ කියන්නේ ගුටි දෙනවා වගේ පසුපසින්
අපිට සිද්ධ වෙලා තියෙනවා පින්වත්නි. ඒ අරමුණු හොයාගෙන යන්න එහෙම නැත්නම් රිදෙනවා. ඒක හින්දා හරියටම ගුටි කන හරකෙක් වගේ කිසිම විවේකයක් නැතුව එක දිගට දුවන්න වෙලා. අන්න ඒක නවත්වා ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඕන වෙන්නේ. ඉතින් ඔය විදිහට අපි කතා කරපු විදිහට මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම අපිට දැනෙන දේවල් පහක් ගැනයි අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට දැනෙන දේවල් පහක් පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හොඳටම දන්නවා චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීමත් එක්ක කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම විස්කම්බන වශයෙන්ම යටපත් වෙලා යනවා. විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා. ඒ වෙලාවේ මේ නීවරණ ධර්ම එකක්වත් නැහැ. අන්න එවැනි වෙලාවක ඇති වෙන తত্ত্বය ගැන අපි තව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපි මේ විවේකය ලබා ගැනීම කියන එකේ තියෙන වටිනාකම අපිට හොඳින් තේරෙන්න ඕනේ. තේරෙනවා. එතකොට එහෙම තේරෙනකොට අපේ හිත ඒ පැත්තට නැඹුරු වීමක් සිද්ධ වෙනවා පින්වත්නි. ඒක අපි බලාපොරොත්තු වෙන තත්ත්වයක්. අපේ ජීවිතය ගැන බලාපොරොත්තු වෙන තත්ත්වයක්. ඉතින් ඒක නිසාවෙන් අපේ පැත්තෙන් අපි හැම වෙලාවකම මේ අවශ්‍ය කරන මානසිකත්වය උදා කරගන්නට කල යුතු දේවල් මොනවද, නොකළ යුතු දේවල් මොනවද, ඒ දේවල් හොඳින් හොයලා බලලා සිද්ධ කරන්නට ඕනේ. සිද්ධ නොකර ඉන්නට ඕන දේ සිද්ධ නොකර ඉන්නට ඕනේ. ඒව ගැන බොහෝමයක් කතා කරා. දැන් අද කතා කරන්නේ මෙහෙම හැඟීමක් ඇවිල්ලා තියෙනවද, මේ හැඟීම අත්දැකලා තියෙනවද එක සැරයක් හරි කියන එකයි. ඒකාග්‍ර හිතක් පහළ වුණොත් පින්වත්නි, ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණොත් එක අරමුණක හිත නවත්තා ගන්නට පුළුවන් වුණොත් අපි දන්නවා එක දිගට ඒ අරමුණම එන විදිහට හිත හදාගන්න මෛත්‍රී භාවනාවෙන්, අසුභ භාවනාවෙන් අපි ඒව පිළිබඳව බොහෝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට මේ විදිහට එකග හිතක් ඇති කරගත්තාම ඒ හිතට බලන්ඩ අරමුණු වෙන්නේ නෑ ඒ වෙලාවේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ආදියට හේතු වෙන කිසිමම අරමුණක් ගැනීමක් නෑ. මොකද වෙනත් කුසල අරමුණක හිත නැංවිලා තියෙනවා. එක දිගට හිත නැගිලා තියෙන්නේ ඒ කුසල අරමුණේ. ඒ අරමුණේ නැවත හිත නැගෙනවා. එතකොට ඒක හින්දා එකට විසිර යන්නට නොදී නැවත සකස් වෙන හින්දා ඒ අරමුණම ගන්න නිසාවෙන් අර කාමච්ඡන්ද ආදී කිසිවක් මොහොතකට නැහැ. අපි මතක් කරා මේ අත්තන්ට මතක ඇති මේ ලෝකයේ තියෙන ශරීර පිළිබඳව සුබ හැඟීමෙන් ඉන්න තාක්කල් මොනවා හරි ශරීරයක් දැකීමේ උවමනාවක් තියෙනවා. අඩුම ගානේ යම් කිසි ලස්සන කෙනෙක් ලස්සන තැනක ලස්සනට ඇඳගෙන ලස්සනට නටන දේවල් බලන්ඩ කොච්චර උත්සාහ කරනවද. ටෙලි නාට්‍ය වගේ දේවල් හරහා සමහර විට රූමත්යයි සම්මත අයගේ ක්‍රියාකාරකම් දැකීමේ උවමනාවකින් පෙරෙනවා සිත. ඉතින් ඒක හින්දා ඒව හොයනවා. ඒව හොයමින් මොකද කරන්නේ? සිත වෙහෙසකාරී තත්ත්වයට පත් වෙනවා. ඒවායින් අයින් වෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒවයින් අයින් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ ගැන අපි හොඳින් දැනගන්න ඕනේ. හොඳින් විමසලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඒ කියන්නේ හොඳින් විමසලා බලනවා කියලා කියන්නේ මේක දැනෙන්න ඕන. මගේ හිත මෙන්න මෙහෙම හැම වෙලේම එක්තරා අවශ්‍යතාවයක ඉන්නවා. හරි, ඒ අවශ්‍යතාවය සඳහා වෙහෙසෙනවා හිත. එහෙම නැති වෙලාවක් නෑ. මොහොතකට මම මීට කලිනුත් කිව්වා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන තමන්ගේ හිත දිහා චුට්ටක් බලන්ඩ. හිත දිහා බලනවා කියන්නේ ඇහෙන් එහෙම නෙවෙයි. ඇහෙන් බැලීමක් නම් ඇස් පියාගෙන කරන්න බෑ. තමන් චුට්ටක් තමන්ගේ හිත දිහා දැනි ඉන්න කියලා. මෙහෙම දැනි ඉන්නකොට තමන්ටම තේරෙනවා මොනවා හරි අවශ්‍යතාවයන් මේ හිතට තියෙනවා. මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්, ආදරය වැනි දේවල් පිළිබඳවයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. හරිද? ඒවා පිළිබඳවයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. එතකොට බලන්න මේක අපේ පැත්තෙන් මේ තියෙන මේ ඉල්ලන ගතිය, සැනසීමක් නැති ගතිය,
සුවදායක තත්ත්වයක් නැති ගතිය හරියට මොකක් වගේද? අද යමක් දැක්කනම් පින්වත්නි අදට සැනසීමක් තියෙනවා. අපි ගොඩක් ආදරය කරන කෙනෙක්ව අද දැකලා කතා කරා කියන්නකො. ඊළඟට මම අහනවා හෙට කොහෙද ඉන්නේ? හෙට මොනවද කරන්නේ? ඒ කියන්නේ අද දැක්කට මගේ හිත බරෙන් නිදහස් වෙලා නැහැ. හරියට කොයි වගේද? මේක ධර්මයේ සඳහන් වෙන්නේ ණයක් අරගත්ත කෙනෙක් පොලී ගෙවගෙව ඉන්නවා වගේ කියලා. ණයක් ගත්ත කෙනෙකුට ණය ගෙවීමේ බර තියෙනවා. හැබැයි එයාට මාසිකව අපි හිතමුකෝ පොලියක් තියෙනවා කියලා. නැත්නම් දවස ගානේ පොලී තියෙන අයත් තියෙනවනේ. එතකොට එදා දවසේ හෝ ඒ මාසයේ හෝ ඒ කාල වකවානුවට අදාළව පොලිය ගෙවලා දාපුවාම ඒ පොලිය ගෙවපු එක්කෙනාට මේ මාසේ පොලිය යන්තම් ගෙවලා දැම්මා කියලා පුංචි සතුටක් හිතේ තියෙනවා. හරිද? පීඩනයක් අඩු වෙනවා. යන්තම් මම මේ මාසේ පොලිය ගෙවා දැම්මා කියලා. හැබැයි ණය බර නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වත්නි මේ ලෝකේ ජීවත් වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපමාවක් අපි මේ කතා කරගුවේ. මේ ලෝකේ ජීවත් වෙන අපිට අනිවාර්යයෙන්ම ණය බර කියන එක දැනෙනවා වගේ. රූප දැකීමේ ආසාවක් තියෙනවා නම් එකවර දැක්කම හරියට ඒ දවසේ පොලිය ගෙවලා දැම්මා වගේ. ඒ මාසේ පොලිය ගෙවලා දැම්මා වගේ. පොලිය ගෙව්වට නැවත හෙට දකින්නට ඕනේ, අනිද්දා දකින්නට ඕනේ, ඉන්න අනිද්දා දකින්නට ඕනේ. දවස් ගානක් දකින්නට ඕනේ කියන අදහස දැකගන්න බැරි වෙයි කියලා හිතලා තියෙන බය අර ණයගත්ත කෙනාට පොලිය ගෙවගෙන ඉන්න කෙනාට ණය බර තියෙනවා වගේ අන්න ඒ වෙහෙසකාරී තත්ත්වය තියෙනවා. අන්න ඒ බර තියෙනවා පින්නත්නේ. අන්න ඒක අපි හොඳින් වටහා ගත යුතු දෙයක්. ඒ බරෙන් නිදහස් වෙන්නට ඕනේ. ඔය කියන අවස්ථාවේදී ඒ කියන්නේ ඔය කියන ඒකාග්‍රතාවය ඇති වෙන අවස්ථාවේදී චිත්ත ඒකාග්‍රතාවයේදී මේ ණය බරෙන් නිදහස් වෙනවා. විශේෂයෙන්ම ප්‍රථම ධ්‍යාන මට්ටමකට හිතපත් කරගත්තාම දැන් ඔක්කොමලා දන්නවා ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒ සඳහා උත්සාහයක් ගත්තාම මේක සිද්ධ කරන්නට හොඳටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මොකද කරන්නට ඕනේ? අපි කොයි විදියකින් හරි මේ ණය බරෙන් නිදහස් වෙලා කටයුතු කරන්නට කාමච්ඡන්ද ආදී අයින් කරන්න ඕනේ. ඉතින් දන්නවා සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් තමයි මේකට හේතුව. දැන් තේරුම් ගන්න ඕන අර නිදහස භුක්ති විඳින්න ඕන කියලා. නැවත මම පොඩ්ඩක් කාගෙත් අවධානය යොමු කරවන්නට ඕනේ. අසුබ භාවනාවෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ශරීරය පිළිකුලයි කියලා දැනෙන හැඟීම ඉපදුනාට පස්සේ ඒක යොදවපුවාම අනිත් අයගේ පැත්තට ඊට පස්සේ ඒක සමස්තයක් වශයෙන් ටික මේ ලෝකේ හැම ශරීරයක්ම එකට අරමුණු වෙන ආකාරයට ඔක්කොම කියලා අරගත්තාම මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු කියනකොට අපිට ඒ ඔක්කොම ගැන හැඟීමක් තියෙනවා. අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ගේ ශරීර මේ වගේ කියලා හිතෙනකොට අපි දන්නවා හොඳටම දැන් අපේ හිත අර පීඩණයෙන් අයින් වෙන එක මේ වැඩක් නැති දෙයක් පසුපස යන්නේ කොහේවත් මේ ලෝකේ ගඳ නැති කොහේවත් මේ ලෝකේ සටහන් කියන ඒවා මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු ආදී ඔක්කොම ගත්තාම ඊටාම පිළිකුල් ස්වභාවයේ තියෙනවා මිසක් කොහේවත් මේ ලෝකේ සුබයි සුවයි සුන්දරයි මధుරයි කියලා කිසිවක් නැති බව වැටහෙනකොට හිත හොයන එක නවත්තලා දානවා. හිතට හොයන්න දෙයක් නැහැ. පිළිකුල් වස්තුව හොයන්න දෙයක් නැහැ. අන්න එහෙම මුළු ලෝකය ගැනම ලෝකේ කිසිමම රූපයක් පිළිබඳව හිතේ තිබුණා නම් බරක් දකින්නට ඕනේ කියලා ඒ බර සම්පූර්ණයෙන්ම අයින් කරගන්නට හැකියාව ලැබෙනවා අපේ පින්නත්නි මේ කියන தත්වයන් යටතේ. මේ කියන தත්වයන් යටතේ අන්න ඒ හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපේ පැත්තෙන් අපි වටහා ගන්න ඕන දේ. මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. මෙන්න මේ ණය බරෙන් නිදහස් වෙනවා වාගේ අපිට හැකියාවක් ලැබෙවි අපේ ජීවිතය නිවැරදි තැනකට ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න. ඉතින් මේ සඳහා තව දුරටත් අපි ඊ타මත්ම දැඩි අවශ්‍යතාවයකින් කටයුතු කරන්නට ඕනේ. මේ ජීවිතයේ සාර්ථකත්වය හැම මොහොතකම ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මානසිකත්වය
සුවපත් භාවයට පත් කර ගැනීමෙන් තමන්ගේ මානසිකත්වය සුවපත් භාවයට පත් කර ගැනීමෙන් විතරයි එතකොට හරියට දැනෙන්නේ කොයි වගේද අර ණයබරෙන් නිදහස් වුණා වගේ මේක අත්දැක්කොත් එක සැරයක් හරි ඒ විවේක ස්වභාවය තමන් අත්දැක්කොත් අපේ පින්වත්නි ඒ අත්දැකීම හිතට බොහෝම අස්වැසිල්ලක් වෙනවා අපි කුමන හෝ සැප පහසු ස්ථානයකට ගියා කියලා හිතන්නකො බොහෝ සුව එළවන තැනකට ගියා ගිහිල්ලා ආවා. ආවට පස්සේ කොහේ හරි තැනක අපි බලාපොරොත්තු වෙන තැනක අපි හිතන්නකො අපි මොකක් හරි කියලා ඕනම අවස්ථාවල් තියෙනවා මේ වගේ අවස්ථාවක්. ඒ ගිහිල්ලා ආවට පස්සේ ආයෙ එතෙන්ට යන්න හිතනවා. මිනිස්සු ආයෙ එතෙන්ට යනවා. ඇයි ඒ යන්නේ? එතෙන්ට ගියාට පස්සේ දැනිච්ච සුවදායක తত্ত্বය මේ කාම ලෝකයේ තැනක් කියලා හිතන්නකො. ගිය සැපදායක తত্ত্বයේ මතක තියෙන හින්දා ආයෙ සැරයක් යනවා. අන්න ඒ වගේම මේ චිත්ත ඒකාග්‍රතාවයකින් ලබන ප්‍රීතිය සහ සුඛය අත්විඳොත් ඒ අත්දැකීම අපේ සිත දන්නවා. ඒ අත්දැකීම දන්නවා පින්වත්නි අපේ සිත අන්න ඒ නිසාවෙන් මොකද කරන්නේ අපේ හිත පෙළඹෙන්නට පටන් ගන්නවා මේ අත්දැකීම සම්පූර්ණ කරගන්න නැවත වතාවක් මේ අත්දැකීම ලබන්න ඕනේ නැවත වතාවක් මේ අත්දැකීම ලබන්න ඕනේ කියලා මගේ හිත ලොකු පොරයක් අල්ලනවා පින්වත්නි ඒ කුමන දෙයකටවත් නෙවෙයි ඒ සතුට පස්සේ හඹා යන ගතිය නිසා එතකොට මේ තියෙන අවස්ථාව උදාකර ගණ්ඩ තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි අපේ හිත පෙරලෙනවා එතකොට ඒ පැත්තට අන්න ඒ මොකද කවුද අකමැති ණය බරෙන් නිදහස් වෙලා ජීවත්වෙන්ට කවුද අකමැති ණය බරෙන් නිදහස් වෙලා ජීවත්වෙන්ට හිතට දැනෙන සුවය අතිමහත් වූ සුවයක් ඒකයි හැම වෙලාවකම අපේ අවධානය යොමු විය යුතුව තියෙනවා මෙන්න මේ කාරණාව පිළිබඳව ඊළඟට අපේ පින්වත්නි දෙවැනි කාරණාව තමයි මේ අවස්ථාව වෙනකොට අර ගැටෙන ස්වභාවයනුත් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ව්‍යාපාදය කියන තරහ වෛරය ආදි වශයෙන් තියෙනා වූ මේ ලෝකයේත් එක්ක ගැටෙන ගතිය සම්පූර්ණයෙන් අයින් වෙනවා මොකද මෙතන විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි අකුසලයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච කාමයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වෙච්ච අවස්ථාවක් නිසාවෙන් මේ තත්ත්වයෙන් අත මිදලා තියෙන්නේ එතකොට එතන සඳහන් කරලා තියෙන්නේ හරියට නිකන් ව්‍යාපාදේ කියලා කියන්නේ දරුණු රෝගයක් වගේ. උන වගේ රෝගයක් ගත්තාම ඒ රෝගය තියෙන තාක්කල් අපිට නිවැරදිව වැඩ කරන්න බෑ. මේ රෝගය තියෙන තාක්කල් අපිට නිවැරදිව වැඩ කරන්නට පුළුවන්කමක් නැහැ අපේ පින්නත්නි. ඒක අපි හොඳින් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඇයි දැන් ඔය රෝගයක් තියෙනකොට වෙනද ඇවිදින විදිහට ඇවිදින්න බෑ වෙනදා කතා කරන විදිහට කතා කරන්න බෑ වෙනදා නැගිටින විදිහට නැගිටින්නට බෑ වෙනදා වගේ කාර්යක්ෂම නැහැ. ඉතින් එහෙම කරන්න බෑ රෝගයක් තියෙද්දි තරහ ගියාමත් ඒ වගේමයි. තරහ ගියාම වෙනදා වැඩ කරන විදිහට වැඩ කරන්න බෑ. අත්දැකීම් තියෙනවා අපිට හොඳටම. ඒ වගේම වෙනදා ආකාරයට බොහෝ කටයුතු කරන්නට උවමනාවක් තිබුණාට ඒවා කරන්නට පුළුවන්කමක් නැහැ අපේ පින්නත්නි. මේ තරහා නිසා තරහා ගියාම කිසිම වැඩක් හරියට කරන්න බෑ. කාර්යක්ෂමතාවයක් නැති වෙනවා. වෙලාවකට ඇඳවල් වලට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඔහි පුටු වලට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඊළඟට ඇත්ත తত্ত্বය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා යනවා, වැහිලා යනවා. රත්තිලි දැවිලි පිච්චිලි ඇති වෙනවා. ඒ කියන්නේ රිදීම් ඇති වෙනවා. මේක අසනීප තත්ත්වයක් වගේ. මෙවැනි අසනීප තත්ත්වයක ඉන්න කෙනෙකුට ඒ අසනීපයෙන් සම්පූර්ණයෙන්ම සුවදායක තත්ත්වයකට පත් වුණොත් මොන තරම් සුවයක් ලැබෙනවද? එතකොට තරහා කියන ඒවා, වෛර කියන ඒවා ගැටෙන මාත්‍රයක්වත් අකුසලයක් මේ කියන මානසික ඒකාග්‍රතාවය කියන තැනට පත් කරගත්තොත් අපි තුල ඉතුරු වෙන්නේ නැහැ පින්නත්නි. එතකොට ඒක පැහැදිලිවම දැනෙන්නේ අර රෝගයක් හැදිලා තිබිලා ඒක එකපාරටම සුව වුණා වගේ. ඉතින් මේක මොනතරම් ප්‍රීතියක්ද කියලා බලන්න රෝගී වෙලා ඉන්නකොට තියෙන අපහසුතාවයන් මොනවද කියන්නේ මේ පින්නත් අය දන්නව හොඳටම. එතකොට අන්න ඒ අපහසුතාවයන්
කොච්චර තියෙනවද ඒ රිදෙන ගති කොච්චර තියෙනවද දැවනවා පුච්චනවා වගේ ගති තියෙනවනේ රෝග හැදිලා තියෙද්දී ඒ ස්ථාන ඒ තැන් රත් කරවන දවන ගති තියෙනවා අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තේරුම් ගන්න තියෙන්නේ අපිට ඒකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනකොට රෝගය නිසා රිදෙන දැවෙන පිච්චෙන සියලු දේ තමන්ගේ පැත්තෙන් ඉවත් වෙනවා එතකොට කොයිතරම්නම් සුවයක් දැනද ඒ වගේම මනසට විශාල සුවදායක තත්ත්වයක් ලෝකෙ කිසිම කෙනෙක් එක ගැටීමක් ඒ මොහොතට දැනෙන්නේ නැහැ. හැපි ඉන්නේ නැතුව මං හැමදාම කියනවනේ දැන් ඉතින් මේ වගේ චිත්ත ඒකාග්‍රතාවයක් නැති කරගත්තා නම් ඊයේ දවසෙත් මම මේ පින්නන්ත හැටිකේ සන්තෝෂයෙන්ම ඉන්න පුළුවන්ද කියලා බලන්න. ජීවිතය ගෙවනකොට මොන දේවල් හම්බුණත් වටෙන් පිටෙන් ඒ දේවල් වලට ඕන තරම් ප්‍රතිචාර දක්වන්නට ඕනේ. ඒ දේවල් නිවැරදි කරගන්න උත්සාහ ගන්න ඕනේ. මේ ඔක්කොම කරන අතර වාරේ තමන්ගේ පැත්තෙන් තමන් සන්තෝෂයෙන් ඉන්නවද කියලා විමසා බලන්නට ඕනේ. ඒක තමයි පැහැදිලිවම තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. හරිද? තමන්ගේ පැත්තෙන් තියෙන සාර්ථකත්වය කියලා කියන්නේ අන්න ඒක හින්දා මෙවැනි උතුම් තත්ත්වයකට පත් වෙන්න ඕන කරන මානසිකත්වය ඇති කරගන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි පැහැදිලිවම අපි කියන්නේ මේ කියන අවස්ථාව උදා කරගත්තොත් කුණ රෝගයක් හැදිලා තිබිලා හොඳ වුණා වාගේ වෙනවා. ඊළඟ කාරණාවත් හොඳට දැනෙන්න දැන් මේවා කියද්දි මේ මතක තියාගන්න විතරක් නෙවෙයි මට මොකක් හරි අසනීපයක් හැදිලා ඉඳලා හොඳටම හොඳයි කියලා දැවුනහම කොයිතරම්නම් සුවයක්ද කියලා බලන්නකො. මොකද අසනීපේ තියෙන තාක්කල් මම දන්නවා ආසන්න කාලේදී ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා. ඒකයි මේ අසනීපයට අපි අකමැති. කායික රිදීම් ඇති වෙනවා. හරි. එතකොට ඒක හොඳයි කියලා තේරුණාම දුක් විඳින්න වෙන්නේ නැහැ කියලා දන්නවා. දැන් ව්‍යාපාදේ කියලා කියන එක තුල තියෙන්නේ දුක් විඳින්න වෙන ස්වභාවයක් කියලා අපි දන්නවා. ඒකෙන් හිත අත මිදුනහම අපූර්ව සුවයක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි ඇත්තටම සලකා බැලිය යුතු කාරණාව. ඊළඟට හිතන්න ඔය තීන මිද්දේ ගැන තීන මිද්දේ තියෙනකොට අපේ පින්නන්නේ අපිට වැඩක් කරගන්න බෑ. හරිද? චිත්ත චෛතසිකයන්ගේ තියෙන මේ නිකන් හැකිලිලා වගේ තියෙන ගතිය හින්දා වැඩක් කරගන්න බෑ. ඒක අපි හොඳටම දන්නවා. නිදිමත එනවා, නිදිමත ගතිය, නිදිබර ගතිය, ඒ වගේම තියෙන නිදි කිරා වැටෙන ගතිය, නිකන් ක්‍රියාත්මක භාවයක් නැති, ක්‍රියාශීලී බවක් නැති නිකං ඈලි මෑලි ගති තියෙනවා. අන්න ඒ වගේ එකක් කොහේ හරි තැනකට වැටුණොත් ඉඳගත්තොත් නැගිට ගන්න බැරි වෙන තත්ත්වයක්, නිදාගත්තොත් ඉඳ ගන්න බැරි වෙන තත්ත්වයක්, ඒ වගේ කොතන හිටියත් අර ක්‍රියාකාරීත්වය කියන එක ඊටාම අඩු වෙන තත්ත්වයක් තමයි තීන මිද්දය කියලා කියන්නේ. එතකොට එහෙම ක්‍රියාත්මක වෙන්න බෑ කියන එක උවමනාව තිබ්බට කරගන්න බෑ. දැන් දන්නවද මේ තීන මිද්දය විසින් යට කරගත්ත මිනිසුන් ඉන්නවා. ඒ අයට හරිද? Tamanට උවමනාව තියෙන වෙලාවට මේක කරගන්න ඕන කොහොම හරි කරගන්න ඕන මේ වැඩේ කරගන්න ඕන කියලා. නමුත් නිින්දෙන්වත් අයින් වෙන්න බෑ. කියන්නේ නිදියන කාලය ඉතාම අධිකයි. නිින්දෙන් ගැලවෙන්න බෑ Tamanට. කාර්යක්ෂමතාවයකින් වේගයෙන් Tamanගේ යහපත සඳහා කටයුතු කරගන්නට බෑ. අන් අය බොහෝ වේගෙන් කටයුතු කරද්දී මේ අයට සිද්ධ වෙන්නේ කිසිම ආකාරයකින් කටයුතු නොකර ඔහේ තැන් තැන්වල වැතිරි ඉන්න. ඔළුවේ බරගතිය ගොඩාක් වැඩි පින්නත්. ඔළුවේ බරගතිය වැඩි. ඔළුව කොහරි හේතු කරගන්න, ශරීරය කොහරි හේතු කරගන්න, නිදාගන්න ඉරියව්වට ඉඳගත්තත් පුටුවක උනත් නිදාගන්න ඉරියව්වට සමාන්තරව ඉන්න තමයි බලන්නේ. එහෙම නැත්නම් ඔළුවට හරි හැම වෙලෙම අර මොකක් හරි මුක්කුවක් තියන්න. ඒ කියන්නේ නළලෙන් අත තියාගන්නවා, නිකටෙන් අත තියාගන්නවා. බරයි කියලා කිව්වේ මම ඒකයි. අන්න ඒ තීන මිද්දය සහිත පුද්ගලයන්ට වැඩක් කරගන්න උවමනාව තිබ්බත් වැඩක් කරන්න බෑ. ඒක හින්දා මේකට හරියට කතා කරන අය බවට පත් වෙලා කතා කරන්නෙත් මොන හරි වැඩක් කරමු කියලා වෙන කෙනෙක් යෝජනා කරත් පින්නොත් නේ ඒක කල් දාන්නමයි කතා කරන්නේ. ගොඩක් කල් දාන්න කතා කරනවා මේ ඔය කිව්වට ඕව කවදාකවත් කරන්න බෑ. ඕව කවුද කරේ? ඒ වගේ උත්සාහයක්වත් ගන්නෙ නැති ස්වභාවයක් තියෙනවා. ඔය ධ්‍යාන බලයකට වගේපත් වෙන්න, චිත්ත ඒකාග්‍රතාවයකට වගේ එන්න උත්සාහ කරන්නේවක්වත් නැහැ.
මේ තීන මිද්දය බලවත් අය හරීම ඛේදනීය තත්ත්වයක් වෙන්නත් ඒක ඇයි කියන්න අපි කියනවා හිරේ විලංගුවේ වැටිලා ඉන්න සිද්ධ වුණොත් ඒක ඛේදනීය තත්ත්වයක්ද නැද්ද නේද හිරේ විලංගුවේ වැටිලා ඉන්නට සිද්ධ වුණොත් ඒක ඛේදනීය තත්ත්වයක් අන්න ඒක අපි හොඳින් ඉතා හොඳින් වටහා ගත යුතු වෙනවා ඉතාමත්ම හොඳින් වටහා ගත යුතු වෙනවා මේ තියෙන මේ තත්ත්වය මොකක්ද කියලා ඒ කියන්නේ හිරේට වැටුණොත් කවුරු කෙනෙක් හිර වුණොත් කොහේ හරි අනිත් අය නිදහසේ ගිහිල්ලා නොයෙකුත් තැන්වල තම තමන්ගේ වැඩ කටයුතු කරගන්නවා ලස්සන තැන්වලට යනවා නිදහසේ ගිහිල්ලා වැඩ කරනවා මේ ඔක්කොම කරනවා අනිත් අය මෙයාට යන්න උවමනාවක් තිබුණත් යන්න බෑ අර කූරු අස්සේ හිර වෙලා ඉන්න වෙලා කූඩුව අස්සේ හිර වෙලා ඉන්න වෙලා හරිද එතකොට එයාට ඒ සීමාව විතර යන්න පුළුවන් ඒ වගේ තමයි මේ තීන මිද්දය කියන එක අපේ හිත හිර කරගන්නවා වැඩක් කරන්න දෙන්නේ නැතුව හරි ඒ හැඟීම ඇති වෙන්න ඕන දැන් කාමච්ඡන්දය ගැන දැන් කලින් කිව්වා වගේ ණයබරෙන් නිදහස් වුණා වගේ කියලා හැඟීම ඇති වෙන්න ඕනේ එතකොට ව්‍යාපාදයේ අයින් කර ගැනීම හරියට නිකන් ලෙඩක් හැදිලා තිබිලා ඒක හොඳ කරගත්තා වගේ කියන හැඟීම උපදින්න ඕන අපි ඒක දැන් ලෙඩක් හැදිලා තිනකොට තියෙන හැඟීම අපි දන්නවනේ කොයි වෙලාවෙ හොඳ වෙයිද කියලා අන්න ඒ වගේ එහෙම හැඟීමක් තියෙන්න ඕනේ කාමච්ඡන්දය ගැන ව්‍යාපාදය ගැන ඊළඟට විශේෂයෙන්ම කතා කරමින් ඉන්න තීන මිද්දය පිළිබඳව හරියට මොකක් හරි දෙයකට කාගේ හරි දෙයකට හිර වෙලා ඉඳලා එතනින් නිදහස් වුණොත් එහෙම මොන වගේ හැඟීමක් තියෙද යම් කිසි කාමරයකට කොටු වෙලා තියලා හිර කරලා තියලා එතනින් කාව හරි නිදහස් කරලා දැම්මොත් එයාට කොයි තරම්නම් නිදහසක් දැනෙනවද පින්වත්නි අන්න ඒ වගේ නිදහසක් තමයි අපි මේ භුක්ති විඳින්නේ මේ ජීවිත කාලය තුල තීන මිද්දෙන් අයින් වෙනකොට ඒක බොහෝම අපූර්ව අත්දැකීමක් හිත බොහෝම ක්‍රියාශීලී තත්ත්වයකටපත් වෙනවා අර කියන්නේ නිදි ගැට අතහැරලා දාලා නිදි ගැට ඇරලා නැගිටින්න කියලා අන්න එහෙම මේ හිත ඕනම දෙයකට සූදානම් තත්ත්වයකටපත් වෙනවා අපි කලින් මතක් කරා මේ හිත ඊ타ත්ම ඒ කියන්නේ කර්මන්‍යව අනිත් දේවල් කරන්නට පුළුවන් තත්ත්වයකටපත් වෙනවාය කියලා බොහෝ දේවල් සිද්ධ කරන්නට පුළුවන් තත්ත්වයකට දැන් මෛත්‍රියෙන් මේ කියන චේතෝ විමුක්තිය දක්වා ගිය කෙනෙකුට කලින් අසුභය වඩලා ඒ හැඟීම උපද්දවලා තියෙනවා නම් ඒ හැඟීම ප්‍රකට කරගෙන වේගවත් ඉදිරියට යන්නට ඒ හැඟීම තුලින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අපි හොඳින් විමසලා බලලා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. හොඳින් විමසලා බලලා තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒක දැඩි අවශ්‍යතාවයක් වෙනත් දැනිච්ච කෙනෙකුට මේ தත්ත්වයට පත් වෙනවා කියන එක දැනිච්ච කෙනෙකුට දැඩි අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේකෙන් අයින් වෙන්න හරියට හිරේ විලංගුවේ ඉන්න කෙනෙක් ඒ හිරෙන් නිදහස් වීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්නවා වගේ තමයි මේ කියන தත්ත්වය උදා කර ගැනීමත් කාර්යක්ෂම වෙච්ච හිතක තියෙන සුවදායක තත්ත්වය ඒ කියන්නේ මේ තීන මිද්දය අයින් වුණාම තියෙන සුවදායක තත්ත්වය Tamanට කොච්චරනම් පහසුවක්ද කියලා ඒ කියන්නේ මේ ඉතින් ඒක තේරුම් ගන්න තමයි අර උදාහරණේ තියෙන්නේ හොඳටම ඇතුළට වෙලා ඉන්නවා කියලා කියන්නේ Tamanට අවශ්‍ය කරන දෙයක් කරගන්න බෑ අපේ පින්නත් සැබෑ වශයෙන්ම මේ තියෙන නොයෙකුත් අකුසලයන් අපිව හරියට පීඩාවට පත් කරනවා. අන්න ඒ පීඩිත තත්ත්වයෙන් අයින් වෙන්න තමයි මේ කියන මේ කාර්යක්ෂම ස්වභාවය නැත්නම් තීන මිද්දය කියන එකෙන් අයින් වුණාම Tamanට කැමති ආකාරයට මේ හිත භාවිතා කරන්න පුළුවන්. අනිත් එක ඒකත් එක්ක ඇති වෙන ලොකු ප්‍රීතිය ඔය තීන මිද්දය අයින් වෙනකොට තමයි අපි කලිනුත් විස්තර කරලා තියෙනවා ආලෝක සංඥාවන් ඇති වෙන්නේ. ඉතින් ඒවත් එක්ක හිත ඊ타ත්ම ප්‍රභාෂවර ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ක්‍රියාශීලී ගතියක්. ඒ කියන්නේ
හැකිලිලා නැති මලක් පිපිලා වගේ ජීවත් වෙන්න. අර බර ගතිය ඇඟේ පවා තියෙන බර ගතිය නැතිලා උඩින් යනවා වගේ තමන්ට බොහොම සැහැල්ලුවක් අති මහත් වූ සැහැල්ලුවක් තියෙනවා. ඒ ශාරීරිකව තියෙන වෙහෙස බොහෝ වශයෙන් නැත්තටම නැති වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකත් එක්ක ඊළඟට බලන්න ඒ තීන මිද්දයේ තියෙන ස්වභාවය ඒ ආපස්සට අදින ගතිය, වැඩ කල් දාන ගතිය, ඇඟ මැලි කඩන ගතිය, හිරි අරින ගතිය, නිදි කිරණ ගතිය, නිදිමත ගතිය, නිදියන ගතිය, ඒ ඔක්කොම වැඩක් කරන්න බැරි ගතිය, හැම වෙලේම වැඩ කල් දාන ස්වභාවය, අනිත් එක කතා කර ඉන්නම තියෙන කැමැත්ත ඇති වෙන ගතිය, හැම දෙයක්ම අසුභවාදීව දකින්න, ඒ කියන්නේ වැඩක් කරන්න බෑ, අයියෝ ඕක කරාට හරියන්නේ නැහැ, ඕක කරත් හරියන්නේ නැහැ, අන්න ඒ වගේ තියෙන ස්වභාවයන් මේ ඔක්කොම කරදරකාරී තත්ත්වයන්. ඒ ඔක්කොම හිතෙන් අයින් වෙලා ඕන වෙලාවක ක්‍රියාකාරී හිතක්, විශේෂයෙන්ම මානසික තත්ත්වය යහපත් තැනට ගන්න ඕන වෙලාවක ආපස්සට අදින බලවේගයක් නෑ. ඊළඟට නොසන්සුන්කම කියලා කියද්දී එතන සඳහන් කරලා තියෙන්නේ මෙහෙකාරකමකට අහු වෙලා ඉන්නවා වගේ කියලා. ස්වාමියෙකුට මෙහෙකාරකමකට අහු වෙලා ඉන්නකොට එයාට වැඩ කරන්න වෙන්නේ Tamanට ඕන විදිහට නෙවෙයි. Tamanට ඕන වෙලාවටත් නෙවෙයි. අර කලින් මං කිව්වා හරකට වගේ නේද? අනිවාර්යයෙන්ම කියන ආකාරයට මෙහෙකාරයාට සිද්ධ වෙනවා තමන්ගේ ස්වාමියා කියන ආකාරයට හැම වෙලේම වැඩ කරන්න. දැන් ඉඳගෙන ඉන්න බෑ කිව්වොත් ඉඳගෙන ඉන්න විදියක් පුළුවන් කමක් නැහැ. ඉඳගෙන ඉන්න උවමනාව තියෙන වෙලාවක නිදා ගන්න උවමනාව වෙලා තිනකොට නිදා ගන්න පුළුවන් කමක් නැහැ. බොහෝ කායික වෙහෙස තියෙන වෙලාවට විවේකයක් ගන්න, කායික විවේකයක් ලබා ගන්නවක්වත් අවස්ථාවක් නැහැ. ඒ වගේ තමයි එහෙ විදිහටම දැනෙන්න ඕනේ අපිට. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ යටතට වැඩ කරන්න වැටුනහම එයා කියන හැම දෙයකටම යටත් වෙලා ඒ කියන දේම අපිට කර ඉන්න වෙනවනේ. අන්න ඒ වගේම ගතියක් තමයි මේ කියලා කියන්නේ. මේ කියන්නේ එහෙමම එකක්. හරිද? මේ බලන්න මේ විදිහට දැනෙන්න ඕනේ. මේ බලන්න අපේ හිත ඒ වගේමද නැද්ද කියලා එක ආකාරයට මේ හිත එක අරමුණු හමුවේ නොසන්සුන් වෙනකොට ඒ නොසන්සුන්කම හරියට හුළඟේට අහුවෙච්ච කොඩියක් වගේ, හුළඟේ එල්ලලා දෙන කොඩියක් වගේ ඒ නොසන්සුන්කම ඇති වෙනවා පින්වත්නි. ඒක Tamanට පාලනය කරගන්න බෑ. එතකොට මේ නොසන්සුන්කමත් එක්ක හිතට ඕන හැටියටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒ නොසන්සුන්කම දැනෙන්න ඕන හොඳටම මට උවමනාව තියෙනවා මේකෙන් අයින් වෙලා සුවදායක ඉන්න, සමාහිතව හිත එක ගැන තබාගෙන සුවයෙන් ඉන්න උවමනාව තියෙන උනට එහෙම ඉන්න බෑ. ඒ කියන්නේ මට ඕන විදිහට වැඩ ටික වෙන්නේ නැහැ. මට අවශ්‍ය විදිහට නෙවෙයි මේ කාරණාවන් සිද්ධ වෙන්නේ කියන එක හොඳට දැනෙන්න ඕනේ. ඒක නිකන් අර මෙහෙකාරයකට අහු වුණා වගේ. හැබැයි හේතු සකස් කරලා තියෙන්නේ එහෙම නැතුව මේ මට ඕන හැටියට තියාගන්න පුළුවන් නම් මේක ආත්ම කොට ගන්න පුළුවන්. නමුත් හේතු ටික සකස් වෙලා තියෙන නිසාවෙන් හිත කර්මන්නේ වෙලා තියෙනකොට මේ ඕනම පැත්තකට ඒකාග්‍රව තමන්ගේ හිත රැඳෙනවා පින්වත්නි. හේතු සකස් වෙලා තියෙන නිසා අන්න එතකොට මේ මෙහෙකාරකමෙන් අයින් වුණා වගේ ඒ තමන්ට දැනෙනවා. ඊ타ත්ම හොඳින් අවශ්‍ය පැත්තට මේ හිත අරගෙන යන්න පුළුවන් බව. හරිද? තමන්ට අවශ්‍ය පැත්තට මේ හිත අරගෙන යන්න පුළුවන් බව දැනෙනවා. මොකද අරමුණු කරන්න විතරයි තියෙන්නේ. ඒවා හේතු නිසා හටගන්නේ. අරමුණු කරපුවාම මේ විතක්ක විචාර චෛතසිකයන් නිසාවෙන් ඒ අරමුණුස්සේ හිත දුවනවා. හරිද? ඉතින් එතකොට ඔය කියන නොසන්සුන්කම් ඇති වෙන්නේ නැහැ. චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක හිත උපරිම වශයෙන් එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කුක්කුච්ච කියලා කියන පසුතැවිලි ඇති වෙන්නේ නැහැ. පසුතැවිල්ල කියන එක තමන් මේ දේ කරා, ඒ කියන්නේ මේ වැරදි දේ කරා, මේ හොඳ දේ නොකරා කියලා කාරණා දෙකක් හින්දා මේ පසුතැවිලි ඇති වෙනවා. පසුතැවිලිත් එක්කත් අනිවාර්යයෙන්ම නොසන්සුන්කම් ඇති වෙනවා. ඒවත් එක්ක සිද්ධ වෙන්නේ අර මෙහෙකාරයෙකුට අහු වුණා වාගේ ජීවිතයක්.
ඉතින් ඒක හින්දා අපිට ඕන හැටියට මේ ජීවිතය ගෙවා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟට බලන්ඩ පින්නත්න අවසාන වසයෙන් තියෙන්නේ සැකය කියන එක. මේ ක්‍රමවේදයන් භාවිතා කරලා අපි යම් කිසි ආකාරයක සැකයක් උපදවා ගෙන තිබුණා නං මීට කලින් මේ ක්‍රමවේදයන් භාවිතා කිරීම නිසා තමන්ට මේ ප්‍රතිඵල ලැබෙනකොට සිත්ත ඒකාග්‍රතාවේ ඇති වෙනකොට හරියට මොහොතකට නිවන් දැක්කාවාගේ මේ විශ්කම්බන ප්‍රහාණය සිද්ධ වෙලා අපේ පැත්තෙන් අපි හිතල බැලුවොත් එහෙම මේ විශ්කම්බන ප්‍රහාණයත් එක්ක පින්නත්න තමන්ට ඒ බලාපොරොත්තු වෙච්ච සුවදායක තත්ත්වය අත්විදින්න පුළුවන්කම තියෙනවා. තමන්ට බලාපොරොත්තු වෙච්ච සුවදායක තත්ත්වය අත්විදින්නට හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි වටහා ගත යුතුව තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන මේ ස්වභාවය ඒ කියන්නේ මේ බොහොම අපහසුකං තියෙන ඉතාමත්ම දැඩි ක්‍රියාකාරකං ඇති වෙනවා පින්නත්න මේ නොයෙකුත් අවස්ථාවලදී අපිට සැකදායක තත්ත්වය තියෙනකොට ඒ කියන්නේ මේ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක කරන්න දැඩි ක්‍රියාකාරකං වලට එනවා. මොකද මේ දියට ගිල හරියන එකක් නෑ නිකම් මේ දැන් ඔන්න අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම යම් කිසි වෙලාවක මේ අපි හිතන්නකෝ තියෙනවා කියලා මොකක් හරි වැඩක් කරන්න එක්තරා ආකාරයකින් හිත ඒ පැත්තට මෙහෙවාගෙනම කරන්න ඕන. ඒ කරන වැඩේ ගැන අධ්‍යාපනය කරන ළමයෙක් කියන්නකෝ අයියෝ මේ ඉගෙනගෙන වැඩක් නැති වෙයි කියලා සැකයින. හරිද මේකට ධර්මයේ තියෙන උදාහරණය හරිම අපූර්ව උදාහරණයක් පින්නත්නි. කාන්තාරයක යන කෙනෙකුට අතරමං වෙලා කාන්තාරයක යන කෙනෙකුට යන දිසාව ගැන විශ්වාස නැහැ. අතරමං වෙන්නේ නැතුව යන කෙනෙකුට එයා දන්නවනම් තව මෙච්චර දුරක් යනකොට අනිවාර්යයෙන්ම ക്ഷേම භූමියක් හම්බෙනවා කියලා. එයා බය නැතුව වෙහෙස නැතුව තමන්ගේ තියෙන බරට තියෙන වතුර පාව වුණනම් අයින් කළා දාලා යනවා යන්න. අනිවාර්යෙන් දන්නවනම් ඒ පැත්තට ගියොත් හම්බෙනවමයි කියලා. ඒතර බය නැතුව යනවා. හැබැයි අතරමං වෙච්ච කෙනෙක් යනකොට මේ පැත්තට ගියොත් හම්බෙයිද දන්නේ නැහැ. ඒක තමයි යන්නත් කම්මැලි. යන්න තියෙන උනන්දුවත් අඩුයි. අන්න එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ වගේ තමයි ධර්මය ගැනත්. ධර්මයේ පැත්තෙන් ලබාගත යුතු ප්‍රතිඵල ලබා ගන්න අපේ පින්නත්නි යම් කිසි කෙනෙකුට යම් කැපකිරීමක් සිද්ධ කළ යුතුව තියෙනවා. එතකොට ඒ කැපකිරීම සිද්ධ කරන්න ගියාම මේන් ලැබෙන ප්‍රතිඵලය ගැන සැකනවා. අන්න ඒ දැනටට කැපකිරීම වලට හිත නැමෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒකින්ද මේ අතරමං වෙච්ච කෙනෙක් දිශාව දන්නේ නැතුව යනකොට කිසි උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. අර දිශාව දන්නවනම් මෙතෙන්ට ගියාට පස්සේ මට මේ වගේ තත්ත්වයක් ඇති වෙනවමයි කියලා විශ්වාසය තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තමයි මේ කියන මානසිකත්වයට වැටුණාට පස්සේ මට මෙන්න මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියන එක ගැන යම්තමින් හෝ Tamanට විශ්වාසයක් තියෙන්නට ඕනේ. හැබැයි මේ කියන ඒකාග්‍රතාවයට පත් වුනහම අපි බලාපොරොත්තු වෙච්ච තැනකට මගේ හිත පත් වුණා කියලා Tamanට ලොකු ආස්වාසිල්ලක් ලැබෙනවා. ඒකත් එක්ක සැකය දුර වෙලා යනවා. හරිද? චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. මේ වැනි ඒකාග්‍රතාවයක් මේ ලෝකේ තියෙනවා කියලා දැනගන්නවා. ඒකත් එක්ක ඇති වෙන විවේකය, ප්‍රීතිය, සැපය මේවා ඔක්කොම අත්දකින්නකොට ධර්මය ගැන පුදුමාකාර විශ්වාසයක් ඇති වෙනවා. ඒකින්ද සැකය කියන එක විශ්කම්බන වශයෙන් මේ අවස්ථාවේ ඇත්තෙම නැහැ. ඉතින් ඔය පහ අත්විඳින්න ජීවිතේ අපි උපරිම උත්සාහ කරන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතා වලින් අත මිදිලා ඒවයින් අත මිදීම් වලින් ලැබෙන සුවදායක තත්වයන් පහ අත්විඳින්නට උත්සාහ කරන්නට ඕනේ. ඒකට තමයි අපි ඔය චිත්ත ඒකාග්‍රතාවය හැදුවේ පින්නත්නි. ඒ ගැන මෙච්චර කතා කරේ.
ඒ ගැන මෙච්චර හිතුවේ ඔන්න ඕක නිසා. ඒකින්ද අපි හැම වෙලාවකම වගේ ළඟා කරගත යුතු ඉලක්කයක් විදිහට දකින්න. අත්දැකලම බලන්න ඕන මේ වගේ තියෙන සුවදායක තත්ත්වයන් කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉන්නකො මං ටික ටික හරි මෙවැනි තත්ත්වයකට පත් වෙනවාමයි කියලා අදහසක් ඇති කරගන්න. එහෙම අදහසක් ඇති කරගෙන තමන්ට පුළුවන්කම තියෙනවා එහෙම වුණොත් ජීවිතයේ අවශ්‍ය කරන හොඳම හොඳ තැනකට තමන්ගේ මානසිකත්වය අරගෙන යන්න ඔන්න ඔය බරපතල තත්ත්වයන්ගෙන් හිත අතමුදවා ගැනීමට අපිට හැකියාවක් තියෙන්නට ඕන. ඔය කියන බරපතල තත්ත්වයන්ගෙන් හිත අතමුදවා ගන්නට අපිට හැකියාවක් තියෙන්නට ඕන. ඒ සඳහා හැම දෙනාම ඊ타මත්ම වීරයෙන් කටයුතු කරන්න. ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සසර දුක් නිවා ගැනීමට මේ ජීවිතයේ ලැබිලා තියෙන දුක් නිවා ගන්නට, ඒ වගේම සසර සුවපත් කරගන්නට, මේ ජීවිතය යහපත් කරගන්නට හැම කෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ සඳහාම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා අපි නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.